ජේසු ඉගැන්වූ දහමින් ජීවිතය දකිමු. කිතු හඬ. දෙවිඳු බල මහිමය ප්‍රකාශ කරන්නා වූ මේ සුන්දර උදෑසන නාලවලාන දෙව්දරු අප සැම මේ ශුද්ධ වූ පූජාසනිය වටා ඒකරාශී වී සිටින්නේ අපගේ නිරන්තර ආරක්ෂකයාණන් වූ ශුද්ධ වූ මිකායල් අග්‍රදූතතුමන්ගේ වාර්ෂික මංගලෝත්සවයේ දින දෙවිඳු පසුරන්නටයි. අද දින යාගික තේමාව තුලින් අපට කතා කරන සංවිධානන් වහන්සේ පවසන්නේ මනස්ථාපය වීම තුළින් සංගලව උරුමය අපට ලබාගත හැකි බවයි. තවද ශුද්ධ මිකායල් අග්‍රදූතතුමන් සෑම මොහොතකම නිරාසතුරා භාගා පුලි කර දමමින් සාතාන්ගේ
සියලු උපද්‍රවයන්ගෙන් අප ආරක්ෂා කර ගැනීම ගැන එතුමන්ට තුති පුදමින්ද අදින් අරගෙන නව වසර තුල අපට නිති රැකවරණය හා නොයෙකුත් වසංගතයන්ගෙන් පිරී පවතින අප ග්‍රාමය ඒවායින් මුදාලන මෙන්ද නාලවලාන ගම්මැසි කිතුණු බොදුණු අප සියල්ලන් වෙත දෙවිදු ආශිර්වාදම් වස්තාලන මෙන්ද දෙවිදුන් ඉදිරියේ මෙගියත් වන ලෙස අයදිනු භක්තියෙන් හා ගෞරවයෙන් යුතුව ඇතුළු වීමේ ගියත් සමගින් දැහැන්ගත කරමු. ශුද්ධ යාගයට ආරාධනා කරමු. ප්‍රේමේ නමින් ජීවිතේ පුදා එදත් අදත් හෙටත් අපහා සමග සිනාසෙන සමිදානන් වහන්සේට පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධ ආත්මයන්ගේද නාමයෙන් අප ස්වාමින් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ වර ප්‍රසාදය දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධ ආත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දෙව රාජ්‍යයට හිමිකම් කියන්නට අපට ලබා දී තිබෙන අවස්ථාවන් බොහොමයක් අතරින් මනස්ථාපනය කියන සුදුසුකම අද මෙනෙහි කරන දවසේ දෙවි මහත්මයන් වහන්සේගේ ගෞරවය සඳහා ශුද්ධ මිකායල් අග්‍රදූතතුමන්ගේ මධ්‍යස්ථකමින් අප පුදන මේ දිව යාගය දෙවි මහත්මයන් වහන්සේ ඉදිරියේම ප්‍රසන්න එකක් වන්න අපේ අඩුපාඩු අපේ වැරදි අපේ පෞකාරකම ගැන සිහිපත් කරලා ඒවාට නැවත දුක් මනස්ථාපනය වෙනවා. See
අපගේ දෙවි ස්වාමිනී මෙලොවේ මනුෂ්‍යයන්ගේද භාග්‍යවත් මිකාኤල් අග්‍රදූතතුමන් ඇතුළු සුරලවේ සියලු සුදු දූතයන්ගේද සේවයෙන් පුදවනු ලබන දෙවි මෞත්තමයාණනි අපගේ අයදීම ඇස්සුව මැනව සුර සිහසුන පිරිවරා සිටින දූත සමුදාය මගින් මෙලොවේ අපගේ ජීවිත ආරක්ෂාව සැලැස්සුව මැනව මෙකී දේව වහන්සේ හා චුදාත්මයන් සමග එකම දෙවියන් සදාතම ජීවත් වෙන්නාවුද රාජකම් කරන්නාවුද වහන්සේගේ පුත්‍රයන් අපගේ ස්වාමීන්දව ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. එසකිය දිවස් ප්‍රසාදේ තුමන්ගේ පොතෙන් පුහුටාගත් කොටසකි. එහෙත් සම්දායන් වහන්සේගේ ක්‍රියා අසාධාරණයයි නොබලා කියන්නගුය. අහෝ ඊශ්‍රායෙල් වරුනි, අසන්න මාගේ ක්‍රියා සාධාරණ නොවේද? සාධාරණ නැත්තේ නොබලාගේ ක්‍රියා නොවේද? ධර්මිෂ්ඨයෙකු තමාගේ ධර්මිෂ්ඨකමින් හැරී අධර්මිෂ්ඨකම් කරමින් සිට නසින කල ඔහු නසින්නේ තමා කර තමාගේ අධර්මිෂ්ඨකම් නිසාය. යලි දුෂ්ටයා තමා කළ දුෂ්ටකමින් හැරී නීතිගරුකවද අවංකවද සිටින කල ඔහු තමාගේ ජීවිතය රැකගන්නේය. ඔහු වරද තේරුම්ගෙන තමාගේ සියලුම වැරදි වලින් හැරෙන නිසා ඔහු නොනැසී ජීවත් වන්නේමය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබේ
යහපත්කමද මහා කරුණාවද අනුව මා සිහි කළ මැනව. මාගේ උන්වියේ පාපද අපරාධද සිහි නොකළ මැනව. පෞරතුමන් විසින් පිළිපැරුණට නිලද හසුනෙන් උපුටාගත් කොටසකි. ක්‍රිස්තුස් වහන්සේට අයිති වීමෙන් ඔබට යම් ශක්තියක් තිබේද? ප්‍රේමයේ යම් අසසිරක් තිබේද? ආත්මයන් වහන්සේ සමග යම් සහභාගීකමක් තිබේද? එකිනෙකා කෙරෙහි ආදරයක් හා දයාබරකමක් තිබේද? එසේනම් ඔබ එක සමාන චේතනා ඇතිව එකම ප්‍රේමයෙන් බැඳී එකම අරමුණකින් එක්සිත්ව සිටීමෙන් මාගේ ප්‍රීතිය සම්පූර්ණ කරන්න. පක්ෂවාදීකමින්වත් පුහුමාන්නයෙන්වත් කිසිවක් නොකරන්න. එකිනෙකා තම තමාට වඩා අන් අය උතුම්යයි යටහත්කමින් සිතන්න. සෑම දිනම තම තමාගේම යහපත පමණක් නොසොයා අනුන්ගේ යහපත ගැනද සලකන්න. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පැවති ජීවිතාකල්පය ඔබ තුළම පවතිවා. දේව වචනය මෙසේය. සුපෝජනද Sudum harin
හාලෙලූයා හාලෙලූයා. යම් තැනැත්තෙක් මට ප්‍රේම කරන්නේ නම් හෙතම මාගේ ධර්මයේ පිළිපදින්නේය. මාගේ පියාණන් වහන්සේද ඔහුට ප්‍රේම කරනසේක. අපි ඔහු වෙතට පැමිණ ඔහු සමග වාසය කරන්නෙමු. දෙවියන් වහන්සේ වදාරනසේක. හාලෙලූයා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සුවිශේෂක ශුද්ධවර මතේ උතුමන් විසිලියා තිබෙන ජීවමාන සුභාරංචිය නම් මෙසේය. තවදුරටත් ජේසුස් වහන්සේ කතා කරමින් ඔබ මේ ගැන කුමක් සිතන්නාහුද? එක් මිනිසෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියහ. ඔහු වැඩිමලා ළඟට ගොස් දරුවා යන්න අද මිදිවත්තේ වැඩ කරන්නයි කීය. ඔහු උත්තර දෙමින් නොයමි කීය. එහෙත් පසු තැවිලි වී වැඩට ගියේය. පියා දෙවන්නා ළඟට ගොස් ඔහුටත් මුලින් කී දේම කීය. ඔහු උත්තර දෙමින් ස්වාමිනී යමි කීය. ඒත් නොගියේය. ඒ දෙදෙනාගෙන් පියාගේ කැමැත්ත ඉටු කළේ කවරෙක්දැයි ඇසුස්සේක. වැඩිමලා යයි ඔහු කීය. ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට සැබවින්ම මම ඔබට කියමි. අය කැමියොත් වෙසඟනොත් ඔබට පළමුවෙන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට පැමිණෙති. මන්ද ජොහාන් ධර්මිෂ්ඨ මාර්ගය පෙන්වන පිණිස ඔබ වෙත ආවේය. ඔබ ඔහු විශ්වාස කළේ නැත. එහෙත් අය කැමියොත් වෙසඟනොත් ඔහු විශ්වාස කළහ. ඔබ එය දැක ඉන්පසුවත් ඔහු කෙරෙහි විශ්වාස කරන පිණිස පසුතැවි සිත් හරවා නොගත්හු යයි වදාළසේක. ජීවමාන ස්වාමින් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචිය නම් එසේය. භාග්‍යවත් මිකායල් අග්‍රදූතතුමන්ගේ මැදිහත් පිහිටෙන් දෙවි මහෞත්තමයන්න් වහන්සේගේ බහුල ආශිර්වාදයන් ඔබ මත, ඔබේ දුවා දරුවන් මත, ඔබේ පවුල් මත, ඔබේ සංඝ මත ගලා එන සුබ මංගලෝත්සවයක් ප්‍රාර්ථනා කරනවා. දෙමව්පියෝ ඇඹුල් මිදි කෑවා. ඒ වුණත් දරුවන්ගේ දත් හිරි වැටෙන්න කියලා කියමනක් තිබෙනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි,
එවැනි කියමනක අපව නතර කරන්නේ හරියට අර ආදම් මේව කරපු පාපය නිසා අපි තාමත් මේ සංසාරේ අපිට පාවිච්චි කරන්න බැරි වචනයක් දුක් විඳිනවා වගේ කියලා. ඒ වුණත් අද දේව වචනය අපට ප්‍රකාශ කරන්නේ ඊට වඩා එහා දිව යන ලස්සන පණිවිඩයක්. අද ශුද්ධ මිකායල් නැත්නම් භාග්‍යවත් මිකායල් අග්‍රදූතතුමන්ගේ මංගල උත්සවය සමරන දවසේ එක වෙලාවකට අපට හිතෙනවා මේ දේව වදන උන්වහන්සේගේ වගකීම් සම්භාරයත් එක්ක එකට ගලපලා අපිට කතා කරන්නට පුළුවන් කියලා. අපි හිතුවත් ආදී දෙමව්පියන්ගේ එහෙම නැත්නම් ආදී මව්පියන්ගේ එහෙම නැත්නම් අපේම බුදු මිත්තන්ගේ නොයිකුත් වැරදි වැඩ නිසා අපිට මේ වගේ අවාසනාවන්ත තත්වයක් උදා වෙලා තිබෙනවයි කියලා හිතෙනවා නම් ඒ තත්වෙන් අපිව මුදන්න පවා ශුද්ධ මිකායල් අග්‍රදූතතුමන් නැත්නම් මිකායල් අග්‍රදූතතුමන් අපට පිට වෙනවා. අපි කරන වැරදි නිසා අපිට මේ නස්පැත්තිය උදා වෙලා තිබෙනවයි කියන අදහසටම නෙවෙයි. අර පෙර අදහසටම පවා අපිට හිතෙනවා නම් අපි මේ දුක් විඳින්නේ වෙනත් අයගේ වැරදි නිසා කියලා එතුමා අපට උදව් වෙනවා තමයි. අපි දන්නා විදිහට සාතන්ගේ බලයත් එක්ක සටන් කරලා එතන ජයග්‍රහණය ලබන අග්‍රදූතතුමෙක්. ඒ වගේමයි ක්‍රිස්තු භක්තිකයන් ඉදිරියේහි එම නැත්නම් ශුද්ධ සභාව ඉදිරියේහි ජයග්‍රාහී විලාසයෙන් නැගී සිටින චැම්පියන් කියන අදහස මේ භාග්‍යවත් අග්‍රදූතතුමන්ට පවරනවා. ඒ විතරක් නෙවෙයි අපි අවසන් ගමන් යද්දී අපි යන්නේ කොහෙද කියලා අපි නොදන්නවා වුණාට අපි ඉස්සරහින් ස්වර්ග රාජ්‍ය කරා හෝ සුද්ධික ස්ථානය කරා හෝ අපිව ගෙනියන්නේ අර අපි දකින අවමංගල පෙරහැරවල් වල අවමංගල අධ්‍යක්ෂකවරුන් ගමන් කරනවා වගේ නෙවෙයි. භාග්‍යවත් මිකායල් අග්‍රදූතතුමන් අපේ මූර්ත දේහය ඉදිරියෙන් ජයග්‍රාහී විලාසයෙන් ගමන් කරන්නේ දෙවියන් වහන්සේ වෙතටයි කියලා අපි විශ්වාස කරනවා. මේ සියල්ල ඉදිරියේහි අප වෙනුවෙන් මැදිහත් වෙන න්‍යාව නිසාම සහෝදර සහෝදරියනි අපිව මේ දුකෙන් වේදනාවෙන් එහෙම නැත්නම් අපට වැරදිච්ච තැන් වලින් අපව මුදාගෙන අපිව හරි තැනකට ගෙනියන්න වහන්සේට හැකියාවක් බලයක් තිබෙනවා. වැරදෙන හැම තැනකම අපිට හිතෙන්නේ මේක යක්ෂයාගේ වැඩක්. අපි වැටෙන හැම තැනකම අපි හිතන්නේ අපිව තල්ලු කළේ යක්ෂයාමයි කියලා. අපි පාපයක් සිදු කරන හැම මොහොතකම අපව අභිභවාජ අප ඉදිරියේ ඉඳන් අපිව ඒ පාපයට මෙහෙවන්නේ සාතන්ගේ බලයයි කියලා අපි හිතන්නේ. එතකොට ඒ භාග්‍යවත් අග්‍රදූතතුමන් එහෙමනම් ආරක්ෂා කරන්නේ අර අද පළමු පොදු යදුමේ කියුණා වගේ දෙවියන් වහන්සේ රාජාසනයේ වැඩ යුද්ධී මේ සියලු සුර දූතයන් වහන්සේගේ රාජාසනය අභිභවා එහෙම නැත්නම් එය වට කරගෙන ආරක්ෂා කරන්නේ දෙවියන් වහන්සේව නොවේයි. ආරක්ෂා කරන්නේ ඔබවයි මාවයි.
සහෝදර සහෝදරියනි අද කියවන්නට යෙදුණු පළමු දේව ප්‍රකාශනයේ ඔය අදහසම තව ඉදිරියට ගෙන යනවා. ඉදිවස් ප්‍රසාදිවරයාගේ පදන් පෙනෙන. දෙවියන් වහන්සේගේ කරුණාබරිත හදවත ගැන අපට මතක් කරනවා. අපි ඇතැම් වෙලාවට දෙවියන් වහන්සේ ගැන දන්නේ උන්වහන්සේ මහා බලගතු ආත්මයක් කියලා. පුරාණ කිවිසුමේ පවා අපි උන්වහන්සේව දැක්ක මිනිසෙක් නැහැ ශරීර ආකාරයෙන්. ආත්මයක් හැටියට උන්වහන්සේ මහා බලයක් හැටියට උන්වහන්සේ අහස් කුස ඉඳන් හඬ නගනවා. ඇවිලෙන අඳුරෙන් උන්වහන්සේ කතා කරනවා. නැත්නම් ගිනිදි ආකාරයෙන් උන්වහන්සේ කතා කරනවා. සීනයි කන්ද උඩ වගේ. මේ විදිහට දේව හඬ ශබ්දය පමණයි පුරාණ කිවිසුමේ මිනිසුන්ට අහගන්න පුළුවන් වුණේ. ඒ වුණත් ඒ දෙවියන්ම මිනිස් වෙස් අරගෙන අප ස්වාමින් වහන්සේ මාංශ ගත් ඒ ස්වරූපය ඒ දෙවියන් වහන්සේගේ කරුණාවන්ත හදවත අපි ගාවට ගෙනල්ලා තියෙනවා. උන්වහන්සේ අපට දැඩි දඬුවම් පමුණුවන දෙවි කෙනෙක් නෙවෙයි. ශුද්ධ බයිබලයේ පුරාණ කිවිසුමේ බොහෝ අවස්ථාවල අපි දකින්නේ මේ වගේ ස්වරයක්. උන්වහන්සේගේ කරුණාව මිනිස් වසන වලින් ප්‍රකාශ කරගන්න බැරුව යද්දී මිනිසුන්ගේ වරදට මිනිස්සු දුක් වෙද්දී මිනිස්සු බැටකද්දී මිනිස්සු සටන් කරද්දී එහෙම නැත්නම් මිනිස්සු දුක් විඳිද්දී මිනිස්සු හිතන්නේ මේක දෙවියන්ගේ වැඩක් කියලා. අර ආදි මව්පියෝ කරපු පව් නිසා අපි මේ දුක් විඳිනවා කියන අදහසට සමානයි. ඒ වුණත් සහෝදර සහෝදරියනි අපිව මින් ඉස්සරහට ගෙනියන්නේ විශේෂයෙන්ම ශුද්ධ පවුලුතුමා පිලිප්පි ලිපියෙන් අපට කියන්නේ දේව කරුණාව, දේව දයාව, දේව ප්‍රේමය මේ වගේ වස්තු සම්භාරයක් එක්ක අපි ජීවත් වෙනවා නම් අපේ එහා ලෝකය අපිට ෂුවර් කියන අදහසමයි, ස්ථිරයි කියන අදහසමයි. සමස්තයක් වශයෙන්ම මනස්ථාපනය වෙන්න ඒකයි ඔබේ සුදුසුකම දේව රාජ්‍යයට හවුල් වෙන්න. එක සුදුසුකමක්. පිලිප්පි ලිපියේ ඊටත් වඩා දේව ප්‍රේමය එයින් සන්නද්ධ වෙන්න. ඒක ක්‍රියාත්මක කරන්න. දේව ප්‍රේමයෙන් ජීවත් වෙන්න. සල්වැසියාට ප්‍රේම කරන්න, සහෝදර සහෝදරියන්ට ප්‍රේම කරන්න. පවුලුතුමා පිලිප්පි වරුන්ට ලියන මේ ලිපිය ඊටාම සන්තෝෂෙන් ලියන ලිපියක්. උන්වහන්සේගේ හිත දිනාගත්ත සංගයක් කෙටි ලිපියක් වුණත් උන්වහන්සේ ඊටාම සෙනෙහවන්ත විලාශයෙන් මේ වදන් ඔවුන්ට කියන්නේ ඔවුන් අනිකුත් සංඝවලට වඩා දෙවියන් වහන්සේ වෙතට ගොඩක් ලං වෙලා වුණා වගේ උන්වහන්සේට සිතුවිල්ලක් තිබිච්ච නිසා. තවත් දුරට ඒ දේව ප්‍රේමයෙන් ඒ සරල ජීවත් ක්‍රමයෙන් ඉවසීමෙන් ඒ සාංගික එකමුතුකම ආරක්ෂා කරමින් ජීවත් වෙන්න එවිට එහා ලෝකය අපට ස්ථිරයි. සහෝදර සහෝදරියනි අපි ලෝක දෙකක වැසියෝ එහෙම නැත්නම් අපි ලෝක දෙකක අයිතිකාරයෝ උරුමකාරයෝ. අපිට මේ ලෝකේ ජීවත් වෙන්න අවුරුදු ගණනාවක් දීලා තිබෙනවා. අවුරුදු 80ක් 90ක් 100ක් වගේ වැඩිම වුණොත් අපිට ලැබෙයි ආයුෂ ප්‍රමාණයක් වර්ෂ ගණනාවක් ජීවත් වෙන්න මේ ලෝකේ. මේ ලෝකේ අපි පුරවැසියෝ. ඒ වුණත් මේ ලෝකෙන් එහා තවත් ලෝකයක අපට පුරවැසිකමක් තිබෙන නිසා
ඒ ලෝකය ගැන හිතාගෙන අපි ජීවත් වෙනවා නම් මම හිතන්නේ අපිට වරදින්නේ නැහැ. අපි මේ ලෝකය ගැන පමණක්ම හිතාගෙන ජීවත් වෙද්දී අපි කවදාවත් මේ ලෝකේ දාලා යන්නේ නැහැයි කියලා ජීවත් වෙද්දී අර පෞලුතුමා පිලිප්පිය කතා කරන සහෝදර දයාව අනිත් අයට දක්වන ප්‍රේමයෙන් බාහිරව ජීවත් වෙද්දී අපි හිතන්නේ අපි හැමදාම රජ වෙන්නේ මේ ලෝකේ කියලායි. එතනින් එහාට අපිට හිතෙන්නේ නැහැ. ගොඩක් වයෝවෘද්ධ වුණාම තමයි අපිට හිතෙන්නේ අපි ලෑස්ති වෙන්නේ එහා ලෝකයට යන්න. එතකන් අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසායි අද මෙලාවට අපි එනකොටා ගන්නේ මේ බිම් මඟලකට පවා. එහෙම නැත්නම් අපේ වස්තු සම්භාරය උපයා ගන්න. ඒ නිසා හැම ව්‍යායාමයක්ම කරලා ඉහළට යන්නට උත්සාහ කරන්නේ. අනිත් කෙනාව පාගගෙන හරි කමන්නේ. අනිත් කෙනාව ඝාතනය කරලා හරි කමන්නේ. අපි ඉහළට වැජබෙනවා නම් ඒකයි අපේ සතුට කියලා. ඒකයි අපේ පැවැත්ම කියලා අපි අතන් වෙලාවට තීරණය කරන්නේ. එතකොට සහෝදර සහෝදරියනි මෙන්න මෙහෙම පුංචි කතන්දරයක් මට මතක් වෙනවා. මේ වගේ මිනිස්සු දෙදෙනෙක් දවසක් අවසන් ගමන් යනවා. එක්කෙනෙක් පහ පොසතෙක් එක්කෙනෙක් ඊටාම අන්ත දෙලින්දෙක්. දේව රාජ්‍යයට ඇතුළු වෙලා මේ දෙදෙනාම දේව රාජ්‍යයේ එක ස්ථාන මේ අයට අපි හිතුවත් පුංචි කොටේජස් වගේ බිහි කරලා තියෙනවයි කියලා ඉදි කරලා තියෙනවයි කියලා. ඒවා හොයාගෙන මේ දෙන්නව දේව දූතෙක් කැදවාගෙන යනවා පාර දිගේ. මෙහෙම ඇත්ත කතන්දරයක් නැහැ දරුවනේ එහෙම හිතන්නට එපා. මෙහෙම කැදවගෙන යද්දී එක විලාසේ නිවහන් නිදි කරලා තිබෙනවා ඒ දෙදෙනාට පේනවා. මුංචි පල්පත් තිබෙනවා එහෙම නැත්නම් මහල් නිවාස තිබෙනවා මාලිගාවල් වගේ ඉදි කරලා තිබෙනවා තට්ටු මහල් තිබෙනවා. ඒ වගේ නොයිකුත් ඉදිකිරීම් ගෙවල් හදලා තිබෙනවා ඒ දේව රාජ්‍යයට පැමිණෙන උදවියට ලැබුම් ගන්න. මේ දෙදෙනාත් පාර දිගේ දේව දූතයා පසුපස්සේ ගමන් කරද්දී හිත යනවා මොකද්ද දන්නේ අපිට ලැබිලා තිබෙන්නේ කියලා. අර දිලින්තට කතා කරලා පෙන්නනවා හොඳ ලොකු දෙමහල් මන්දිරයක් ගාවට ගිහිල්ලා මේ තමයි ඔබේ ලැබුම් හල කියලා. ඉදිරිදු මිනිස්සයා බොහොම ආශාවෙන් කෘතඥ වෙලා ඒ තැන පාර ගන්නවා. ඊට පස්සේ අර ඉතිරි වෙච්ච පොහොසත්යි කියන මිනිස්සයාවත් කැඳවාගෙන ඉස්සරහට යනවා. එයාගේ තැන හොයාගෙන දෙවදූතයා. එමෙ යද්දී තවත් පසු කර යනවා මහා මාලිගාවල් මහා මන්දිර තට්ටු මහල් ඒවා සියල්ල පසු කරගෙන ගිහිල්ලා එක පුංචි පැල්පතක් ගාව නතර කරලා එහෙන් මෙහෙන් කැඩිච්ච පොල්ලතු ගහපු මැටි දි รา පත් වෙච්ච පුංචි පැලක් ගාවට ගිහිල්ලා දෙවදූතයා කියනවා මෙන්න ඔබේ නිවහන කියලා පොහොසත් මිනිසයාට. පොහොසත් මිනිසයා ප්‍රශ්න කරනවා අර මං එක්ක ආපු මේ අන්ත දිලින්දට ඔබ දුන්නා තට්ටු මහල් නිවාසයක් මම මහා පොහොසතෙක් ඒ මිනිසයා වගේ නෙවෙයි. එහුවෙක මට කොහොමද මේ විදිහේ දි รา වැටිච්ච පැල්පතක් මේ දෙව් රජ දහනේ ලැබෙන්නේ. මටත් ලැබෙන්න ඕන අර මිනිසයාටත් වඩා ලොකු මහ සුවිශාල මන්දිරයක්. දේව දූතයා කියන්නේ සහෝදරයා. ඒ මිනිසයා ජීවත් වෙලා ඉද්දී ඒ ලෝකේ ඉඳන්
මේ ලෝකෙට එව්ව බඩු බාහිරාදියෙන් තමයි අපි මහා තට්ටු මහල් නිවහන මාලිගාව හැදුවේ. එයා අපිට සිමෙන්තු කොට්ට එවලා තිබ්බා. එයා අපිට අවශ්‍ය ගඩොල් ප්‍රමාණය එවලා තිබ්බා. එයා අපිට අවශ්‍ය ටයිල්ස් එවලා තිබ්බා. අවශ්‍ය හැම දෙයක්ම එවලා තිබ්බා. ඒකෙන් අපි ගොඩ නැගුවා එයාට ඒ මහා මන්දිරය. ඔබ එව්වේ මෙන්න මේ වගේ දිරච්ච පොල්ලත්. මේ කටුමැටි ගහන්න මේ මැටි ටික තමයි ඔබ එව්වේ. ඒ වගේන් අපි ඔබට සුදුසු නිවහන මේ පැල්පත ඔබට හැදුවා. ඒකේ ලැබුම් ගන්න. කතන්දරය සැබෑවක් නොවුනත් සහෝදර සහෝදරියනි පණිවිඩයක් අපට තිබෙනවා. ඒකයි මා මුලින්ම කිව්වේ අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ බොහොම සුළු කාල පරිච්ඡේදයක්. අර ෆුඩ් සිටි කඩවල ගහලා තියෙනවා වගේ ගෙදර යන ගමන් මේ නැවතිලා ඉන්නේ අපි. ගේ තියෙන්නේ වෙනත් දිශාවක. ඒ තමයි අපේ අනිත් පුරවැසිකම අපිට ලබා දෙන දෙව් රජ දහන හොයාගෙන අපි යන්නේ. එතකොට ඒ ලෝකය ගැන කිසිම නිනව්වක් නැතිව මේ ලෝකේ අපි හැසිරෙනවා නම් කටයුතු කරනවා නම් ඒ ලෝකය ගැන අපි කිසිම දෙයක් දන්නේ නැහැ. දිව්‍ය රාජ්‍යය ගැන අපිට කිසිම පැහැදීමක් නැහැ. දැක්කත් අපි දන්නේ නැහැ. හඳුන ගන්න බෑ. ඒකයි අපි කියන්නේ මේ ලෝකේ ඉඳන් අපි හිතන්නට ඕන ඒ ලෝකය ගැන. ඒ ලෝකයට අවශ්‍ය වටිනාකම් මේ ලෝකේ ජීවත් කරවලා ඒව තමයි අපි යවන්නට ඕනේ අර එහා ලෝකයේ අපේ ඉදි කිරීමට අපේ රජදහනට අපේ නිවහනට. ඒ වටිනාකම් එහාට අවශ්‍ය වෙන්නේ. ඒ වටිනාකම් මේ ලෝකේ ජීවත් කරවලා එහාට යවන්නට අපිට සිද්ධ වෙන්නේ. සහෝදර සහෝදරියනි සුදු සුවිශේෂයේ එවැනි අදහසක් අපට කියනවා වගේ. හායි කියනවා යන්නේ නැහැ. බැහැයි කියනවා ටිකක් වෙලා ඉඳලා ඒත් යනවා. තමයි ජීවිත අරගලය අපේ ජීවිතේ සාමාන්‍ය අපි ගත කරන්නේ. සහෝදර සහෝදරියනි එක්තරා විදිහකට මේ සුදුසු විශේෂය තුල පතේතුමා දක්වන මේ විදිවැත්තේ ආපු ගමන් කරන්නට ආපු සේවකයන් දෙදෙනා පිළිබඳව පුත්‍රයන් දෙදෙනා පිළිබඳව වැඩි මහල් පුතාට කියන්නේ පුතේ ඔබ ගිහිල්ලා මගේ මිදිවත්තේ වැඩ කරපන්. හරියට ඔබට මට කතා කරන දෙවියන් වහන්සේ මේ මිදිවත්ත දේව රාජ්‍යය නම් ඒකේ වැඩ කරන්න. දේව රාජ්‍යයට අයිති වැඩ කරන්න. ඔබේ රාජ්‍යයට අයිති වැඩ නෙවෙයි. අපි එක්තරා විදිහකට කැමැත්ත පළ කරන්නේ නැහැ සමහර වෙලාවට. අපිට ඕන දේ කරගන්නට ඕන නිසා මට බැහැයි කියනවා. ඒ වුණත් ටිකක් වෙලා ගියාට පස්සේ මම ඒක කෙරුවා නම් හොඳයිනේ කියලා කොහෙදෝ තිබිච්ච හෘද සාක්ෂියක් අපිට තට්ටු කරලා කියනවා කරපන් මේ වැඩේ කියලා. ඒක කෙරුවොත් ඔබට හොඳයි කියලා. ඒ නිසා ඒ යහපත කරන්න අපි පෙළඹෙනවා. ඒ වුණත් යන්නන් ස්වාමිනී කියලා නොයා ඉන්නවා නම් එහෙම කොටසකුත් අපි අතර නියෝජනය වෙනවා මම හිතන්නේ. එතකොට අපි හැමදාම මේ ලෝකේ ඒ ලෝකෙට අපිට යන්නට කිසිම අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. ඒක නරකාදිය නම් ඒක පාතාලේ නම් එහෙම නැත්නම් ඒක වෙනත් දිශාවක් නම් සහෝදර සහෝදරියනි ස්වර්ග රාජ්‍යයක් ගැන අපිට හිතන්නට හම්බ වෙන්නේ නැහැ. එනිසා අපි ජීවත් වෙන මේ කෙටි කාල පරිච්ඡේදය තුළදී ඉවසීමෙන් එක්කෙනා එක්කෙනාට දයාව පාමින් එක්කෙනාට සමාව දෙමින් අපේ වැරදි අවබෝධ කර ගනිමින් දෙවියන් වහන්සේට ප්‍රසන්න ජීවිත ගත කරන්නට අපිට පමණක් නෙවෙයි විශේෂයෙන්ම අපේ දුව දරුවන්ට අපි මඟ පෙන්වමු. ඔවුන්ගේ ජීවිතවල ඉලක්ක කර අපි කැටුව යමු.
අපි වැඩි හිටියෝ හැටියට අපේ කොන්තේ කියලා අපේ යාඥාව අපේ සමිති සමාගමට සහභාගී වුණාට පමණක් නෙවෙයි අපේ ධර්ම අපිව තෘප්තිමත් කරවන්නේ අපේ ආසල්වැසියත් එක්ක අපි ජීවත් වෙන ජීවිත ක්‍රමය අනුවයි අපිට දුන්නු මේ දුව දරුවන්ව අර කායින් ආබෙල් වගේ කෝබේ සහෝදරයා කියලා මම කොයි හරි දිසාවකට ගිහිල්ලා විනිශ්චයට ලක් වෙද්දී කෝබේ සහෝදරයා කියලා හද්දි එයා වෙනුවෙනුත් මම වග කියන්නට අවශ්‍යයි. මමයි දෙවියොයි මායි කියන ආගමක් නෙවෙයි අපේ ආගම සහෝදර සහෝදරියනි. සාමූහික වැඩක්. ඒකයි මනුෂ්‍යයා සමාජීය සත්වයෙක් කියන්නේ. හුදකලාවේ ජීවත් වෙන්නට අපිට බෑ. එහෙම දෙයකට දෙවියන් වහන්සේ අපිව අඬ ගහන්නේ නැහැ, අපිව කැඳවන්නේ නැහැ. සාංගික ගමනක් මේ වන්දනා ගමනක් අපි දේව රාජ්‍ය කරා යන්නේ. අපි අවශ්‍ය දේවල් අරගෙනම යමු. නැත්නම් මෙලාවට මේ යන ගමනේ අපිට බහදා පමුණුන අවස්ථා බොහොමයක් තිබෙනවා. මේ තාක්ෂණික මෙවලම් දියුදු වෙච්ච ලෝකේ අපි ඇවිදගෙන යනවා. අපේ බෑග් එල්ලගෙන. නැත්නම් මෙලාවට අවශ්‍ය දේ තියෙනවා, අනවශ්‍ය දේ තියෙනවා අපේ බෑග් වල, අපේ කත්සාක්කු වල. අපි ඕවා එක්ලෙල්ල ගිහිල්ලා කවදාවත් අපිට අර කියන තැනට යන්නට බැරි වෙනවා. අපේ වෛරය. එහෙම නැත්නම් ඔය අසභ්‍යයි කියන දර්ශන අපි තරුණ උදවිය මේ දවස්වල ගොඩක් වෙලාවට ඔබට යොමු වෙලා ඉන්නවා වෙන්නට පුළුවනි. ජංගම දුරකථනත් එක්ක, එහෙම නැත්නම් ඔය කියන ටැබ් එකත් එක්ක. එහෙම නැත්නම් ඔය අන්තර්ජාලයත් එක්ක සැරිසරද්දී ඒ අයට ඕවා මුණ ගැහෙනවා. ඕවා වටිනාකමක් නෙවෙයි, සුදුසුකමක් නෙවෙයි දේව රාජ්‍යයට ඇතුළු වන්නට. අද අපිට දේව වාක්‍යය පුරාම, දේව වචනේ පුරාම ඒ සුදුසුකම් අනාවරණය කරද්දී ප්‍රේමයයි, ඉවසීමයි, සමාව දීමයි, දුක් මනස්ථාපනයයි. ඒ තුලින් දේව රාජ්‍ය දිනා ගන්නට උත්සාහ කරමු. අපි කවුරුත් කරපු වැරදි නිසා නෙවෙයි අපිට දේව රාජ්‍යය අහිමි වුණොත් අහිමි වෙන්නේ අපිම කරන වැරදි නිසායි කියන අදහසෙන් අපි ජීවත් වෙන්නට උත්සාහ කරමු. ඒ උදව්ව, ඒ පිහිට භාග්‍යවත් මිකායල් අග්‍රදුතුමන්ගේ බලකාමිත්වයෙන් අප වෙනුවෙන් උන්වහන්සේ කරන ඒ දැවැන්ත සටනින් අපට දේව මහිමෙන්ම ජය අත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආමෙන්. ශුද්ධ වූ සභාව වෙනුවෙන් යදිමු. ශුද්ධ වූ සභාවේ දුර්ශමාන ඉන්දේරාණන් වන පැන්සිස්සුදතුන් පියාණන්වද රදගුරු පූජක පැවිදි සියලු දෙනාවද ආරක්ෂා කර ඔබ වහන්සේගේ රාජ්‍ය මෙලව පතල කිරීමෙහිලා ඔවුන් දරන සෑම ප්‍රයත්නයක්ම ආසිරි ගන්වා ඔබ වහන්සේට සාක්ෂි දැරීමට ඔවුන්ට අවැසි සුදතුම් වරම් දානය කරන පිණිස නාලවලාන කිතුණු සංඝය වෙනුවෙන් යදිමු. අග්‍රදූත ශුද්ධෝ මිකාኤල් තුමන්ට කැප කළ අප දේවස්ථානයේ 140 වන වාර්ෂික මංගල්‍ය සමරන මේ මොහොතේදී එතුමන්ගේ මැදිහත්කම තුල අප ලැබූ සෑම වරප්‍රසාදයකටම තුති පුදමු. එසේම නිරන්තරයෙන්ම අපව යක්ෂයාගේ පරීක්ෂාවන්ගෙන් මුදවාගෙන සත්‍යයේ විශ්වාසයේ තුල දිවි ගෙවමින් ඉදිරි පරපුරටත් ඒ දායාද කර විශ්වාසයේ සංගයක් ගොඩ නැගීමට අපට අවැසි වරම් ලැබෙන පිණිස
අප අතරින් වියෝ වූ සියල්ලන් වෙනුවෙන් යදිමු. දෙවි සමිඳුන් හට අපගේ නමස්කාරය පුද කිරීම සඳහා මෙම මනරම් දේව මధుර ගොඩනගන්නට දායක වූ අප අතරින් වියෝ වී ඇති සියල්ලන්ට ඔබ වහන්සේගේ රාජ්‍යය තුල වාසය කරමින් වතට වතදී දෙවිඳුන් දැකීමේ වාසනාව උදා කර දෙන පිණිස කොරෝනා වසංගතය දුරු කරන ලෙස ඉල්ලා යදිමු. තවමත් විශාල ජීවිත ගණනාවක් බිලිගනිමින් දිනෙන් දිනම ව්‍යාප්ත වන කොරෝනා වසංගතය මෙලොවින් තුරන් කර දමා ලෝකවාසී සෑම දෙනා හට තම දෛනික ක්‍රියාකාරකම් වල සුපුරුදු ලෙස නියැලෙන්නට අවශ්‍ය ශාරීරික හා මානසික සුවය ලැබෙන පිණිස නිකීදේ අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා.
සහෝදර සහෝදරිනේ මාගේ සහෝදරගේ ආගේ සිළු බල දෙවියන් පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන්වහන්සේගේ නාමයෙන් ප්‍රශංසාවත් මහිමයට තුසලාද අපට තමන්වහන්සේගේ මුසුදාසවලට ප්‍රශ්න පුරසලාද ඔබේ අසුලි ස්වාමීන් වහන්සේ මෙයාගේ පිළිගන්නාසේක්වා. දෙවි ස්වාමිනී මෙම ප්‍රශංසාත්මක යාගය ඔබ වහන්සේට පුදමින් අපි මෙසේ යාඥා කරමු. ඔබ වහන්සේගේ සුර දූතයන්ගේ සේවයෙන් මේ පුද පූජා මහෝත්තමයන්න් වන ඔබ වහන්සේ ඉදිරියේ පිළිගන්නු ලැබේවා. ඒවා ඔබ වහන්සේට ප්‍රසන්න වී අපට ඔබ වහන්සේගේ ගැලවීම ලබා දේවා. මිකීදේ අප ස්වාමීන් වන ජේසුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. ඔබගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. පරිශුද්ධ පියාණනි සිළු බලන සදාතන දෙවි ස්වාමීනි සෑම කල්හිද සෑම තන්හිද අපි වහන්සේට තුති පිළිම සැපවින්ම යෝග්‍ය යුතිය සාධාරණය ගැලවීම දායක වහන්සේගේ සුර දූත අග්‍ර දූතාදීන් තුල දිස්වන වහන්සේගේ මහිමය වර්ණනා කිරීම යුතු වන්නේමය. එම විශ්වාසවත් දූතයන්ට අප කරුණු මන්දක් වන විට ඔබ වහන්සේගේ උත්කෘෂ්ඨ මහිමයෙන් දැක්වෙන්නේ. ඔබ වහන්සේට සේවය කරන්නෝ එතරම් උදාර උත්තමයෝ නම් ඔබ වහන්සේ සැබවින්ම කෙතරම් බෞද්ධවදයි ඔබ වහන්සේගේ බලමයි මේ කෙතරම් අපරිමිතදයි ප්‍රත්‍යක්ෂ වන්නේය.
අප ස්වාමින් වන ක්‍රිස්තුස් වහන්සේ තුලින් දිස්වූයේ ඔබ වහන්සේගේ මහිමය සුරදූත සමූහය නීති ගායනා කරති. ගායමින් ඔබ වහන්සේට වන්දනා කරති. වහන්සේ ඉදිරියේ ආනන්දයෙන් පිරී ඔබ වහන්සේගේ ප්‍රතිරාවයට අපගේ වන්දනාචාර්ය දෙක් කරමින් හිමත් සතුටින් යුතු අපි මෙසේ ගායනා කරමු. ස්වාමිනී වහන්සේ සැබවින්ම සුවිශුද්ධය සියලු සුවිශුද්ධතාවයේ උල්පත වහන්සේමය. ඒ ඉන්න වහන්සේගේ ආත්මයේ අනුභවයෙන් මේ පඬු පරිශුද්ධවත් කරන මේ නායකයන්. අපේ සේ යතුරුවේ මේ පඬු අපදේශා අපගේ ස්වාමින් වන ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සේ කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර භූමය රැගෙන වහන්සේට තුති පුදමින් ඒකඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙන්ගෙන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ දෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳූ පසුන් වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා සුඛිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙන්ගෙන පානය කරන්න. සැබවින්ම මෙය අපිට වූද අනන්ත වූ කිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පවකමාව සඳහා හෝ දෙසාද සිළු මනුෂ්‍යයන් දෙසාද ඒ වගුරවනු ලබන්නේය. මාසේ කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. සමිනෝ ගුරුරෝ
පියාණනි වහන්සේගේ මරණ දුක්ඛානේද සිහිපත් කරමින් ජීවනදායක පුපේත ගැලවිදායක කුසලානද අපි වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ අපේ සිටින වහන්සේට සේවය කරන්නට සුදුසු වචන සැලකීම ගැන අපි වහන්සේට පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප හැම කෙනාම ශුද්ධාත්මන විසින් එක්සත් කරනු ලබන ලෙස අපි අවනත වායල සිටිමු. ස්වාමිනී මුළු ලොවේහි පෙතර පවත්නා ඔබ වහන්සේගේ සුදු සභාව සීකල මැනව ෆ්‍රැන්සිස් නැමැති අප පොදු පියාණන්ද හැරල් ඇන්තනි නැමැති අප රජගුරුතුමන්ද සකල පූජක පිරිසද සමගම සභාව දයා ගුණයෙන් පරිපූර්ණ වන්නට සලස්වන මැනව. විස්තුල මොහොතක් නිහඬව පවුල් වෙල්ලස්සේ කියාවෝ සියලු විශ්වාසිකන්ගේ ආත්මයන් සිහිපත් කරමු. විශේෂයෙන් පෞද්ගලික වස්ත්‍රයේ මංගල්‍ය සමරා අප සමග ජීවත් සිට මේ වස්ත්‍ර මංගල්‍යදී අප සමග නැති අපගේ ආදර සියල්ලන්ව අපි සිහිපත් කරමු. උත්තානයේ බලාපොරොත්තුව මියගිය අපගේ දෙමාපියන්ද සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිවන ශ්‍රවණක සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීමත මණ්ඩලයේ ආලෝකයේ වෙතට උන් කැඳවා ගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍ය මරියාවන්ද භාග්‍යවත් අපොස්තුලවරුන්ද සමකාලීන වහන්සේ කැමැත්තට කරමින් දිවිගිව සිල් ශුද්ධවන්තයන්ද ශුද්ධ ජොසේවස් මොනින්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුසුම් කළ මැනව. තවදුන් හා සමග වහන්සේ ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් තුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලපෑද විපියාණනි ශුද්ධාත්මයන්ලා සමග වසනා ඔබ වහන්සේට සකල ගෞරවය මහිමය සදාතම අත් වේවා. කෙලවීමදායකන පනතින් ප්‍රගුණ වී දේවපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩසිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලොවේ වේවා. අපගේ දරදා භෝජනය අද අපට දානය කරමැනව. අපට වරද කර අයගේ වැරදි අප කමා කරන්නාක් නෙමේ. අපගේ වැරදිද කමා කර මැනව. අවස්ථාවන් පාසුවීමට අපට නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සිරෝය අපිට මුදාලන මෙන් අපගේ මේ ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන් අපි ආයදිමු.
එවිට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුව පවෙන් මිදී සිටු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් වහන්සේ නවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙස්සෙන්නෙමු. මහනිසාද රාජ්‍යද බලද මහිමයද සදාට වහන්සේගේය. ස්වාමිනී ඉස්සුල අපිට සාමය ඔබ සමග තබා යමි මාගේ සාමය ඔබට දෙමි සුගේ ශ්‍රාවකයන් නමතා බදාල ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී වහන්සේ අපගේ පාපයන් නොතකා වහන්සේගේ සුද්ධ වූ ස්වභාවයේ විශ්වාසය සලකා වහන්සේගේ කැමැත්ත පරිදි ඔබ සභාවට සාමයද අපාදරණීය මාතෘ භූමියට සාමය හා සුවයද අප පවුල් වලට අප සංඝ වලට අප ජීවිත වලට සාමය හා සැනසීමද දානය කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදාට වැඩ වසනසේක රජකම් කරනසේක. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. මෙත් කෙනාට සාමය පතන්න ඔබට සාමය වේවා. මෙන දේවාජ බාලකයානු මෙන දේව රාජ්‍ය සඳහා අපව කැඳවා ඒ වෙනුවෙන් වෙහෙසෙන්නට අපට ආරාධනා කරන තැනන් වහන්සේ අජ බාලකයන්ගේ භෝජනයට කැඳවීම ලද්දු භාග්‍යවන්තයෝය. ස්වාමී වහන්සේ මාගේ දුෂ්ට වරින්නට මම සුදුසෙක් නොවෙමි. ඒ වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. ස්වාමීගේ ශ්‍රී ශරීරය හා රුධිරය සදා ජීවිතේ කර අපගෙන යන්නසේක්වා. ආමේන්.
देवी स्वामिनी स्वर्गीय भोजनेन पोष्य भगवान सिद्धि वैदवैटी में से आज्ञा करमु न्याहारे शक्तियंत भगवान से के दूत अंगे विश्वासवत आरक्षा वयाकृतेद विमुक्ति मार्गे ही नोपे के लिए गमन ज्ञानमत අපට මග සැලැස්සුව මැනව මිහිදේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා පාකවත් මිකාኤල් අග්‍රතුතුමන්ගේ මංගල උත්සව දවසේ දේව ආශිර්වාදය ලබා ගැනීමට හිස නම යාඥා කරමු
සියලු ශුද්ධවන්තයන්ගේ මහිමය ආනන්දය වන දෙවි මෞත්මයන්ගේ ආශිර්වාදය මෙම මංගල දිනදීද සැමදාද ඔබ තුළ පවත්නාසෙක්වා. භාග්‍යවත් මිකාኤල් අග්‍රදූතතුමන්ගේ ආඥාපීඨෙන් සියලු විපතින් ඔබ මිදුම ලබා එතුමන්ගේ ජීවිත ආදර්ශයේ හේතු කොට දෙවියන් වහන්සේටද ඔබ ආසල් වැසියාටද සේවය කිරීමට ඔබට හැකි වේවා. දෙවියන් වහන්සේගේ සුදු සමාව තම සුදවරයන් ස්වර්ග රාජ්‍ය දිනා සදාකාලික මහිමේ විසීම ගැන ප්‍රීති වන්නාසේම ඔබටද පියාණන් වහන්සේගේ ගෘහයේ පූර්ණානන්දේ මුක්ති විඳීමට හේතු වාසනාව ලැබේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. සර්වපරාක්‍රම දෙවි මෞත්මයාණන් වන පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. යන්න සාමයගෙන යන්න සිරියන්වහන්සේට ස්තෝත්‍ර වේවා. Viva
සියලු දෙනාම එක්ව සාන්ත කුස්සිය අදිමු. සාන්ත කුස්සිය යාලමෙන් අපේ සතුරුගෙන් අප ගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්පීතු සාන්තුගේ නාමයෙන් ආමීන්. ජේසු පීඨයි සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. ඔබ හැම දිනාටම සුබ මංගල්‍යයක් ප්‍රාර්ථනා කර සිටිනවා. ජේසු පීඨයි. Yes, Father. Receive her, Father.